You are watching Educational Broadcasting Channel. ආයුබෝවන් පුතේ අද ඔබ අපි හම්බ වෙන්නේ ABC අධ්‍යාපන නාලිකාවේ විද්‍යා විෂය වෙනුවෙන්. හරි. විද්‍යාව කියන්නේ ඔයගොල්ලෝ මේක දන්නවා. විද්‍යාව අංශ තුනකට බෙදෙනවා. ඒ කියන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව. මෙතන සාමාන්‍ය අපි කතා ගොඩක් භාවිතා වෙන්නේ බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් කියලා. ඉතින් මේ අපි බලමු පොඩ්ඩක් අද අපි මුල්ම දවස් නිසා අද අපි මුලින්ම බලමු මේ විද්‍යාව මේ අංශ තුනෙන් මොනවද අපි හදාරන්නේ කියලා. ඇත්තටම ජීව විද්‍යාවේ ජීව විද්‍යාව කියන්නේ ඇත්තටම සියලුම මේ ලෝකේ සියලුම ජීවීන් කියන්නේ ශාක සතුන් සුදු ජීවීන් සියලු දෙනා ගැන කරන ව්‍යුහාත්මක නැත්නම් කෘත්‍යාත්මක ලක්ෂණ පිළිබඳ නිවැරදි හැදෑරීම. රසායන විද්‍යාව කියන්නේ මේ පදාර්ථයේ ව්‍යුහාත්මක ප්‍රමාණාත්මක ලක්ෂණ පිළිබඳ නිවැරදිව කරන අධ්‍යයනය. භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද? භෞතික විද්‍යාව කියන්නේ මේ ලෝකේ තියෙන සියලුම ශක්තියින් පිළිබඳ කරන ව්‍යුහාත්මක ප්‍රමාණාත්මක සහ ඒකේ කෘත්‍යාත්මක ලක්ෂණ පිළිබඳ හැදෑරීම. මේ අංශ තුන යට තමයි ඔයගොල්ලෝගේ මේ O-level සිලබස් එක පැටලෙන්නේ. මේකදී අද මම තෝරගත්තා ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම. මේක ජීව විද්‍යාව වෙන වැදගත් පාඩමක් 10 සිලබස් එකේ තියෙනවා. මොකද ඔයගොල්ලෝ මේනකොට දන්නවා O-level නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩි ප්‍රමාණයක් 55ක් 60ක් වගේ මෙන්නේ 10 වල සිලබස් එකේ. ඉතින් ඊටාම වැදගත් මේ 10 සිලබස් එක ඔයගොල්ලෝ හරියටම හිතට දාගන්න එක, හරියටම මේක මොළයට ධාරණය කරගන්න එක. මේ 10 සිලබස් එකේ ඉන්න ප්‍රභා සංශ්ලේෂණ පාඩම ඔයාලා මේ වෙනකොට පාසෙස් බැලුවොත් ඕන තේරෙනවා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගොඩක් වෙලාවට මේ ප්‍රභා සංශ්ලේෂණ මාතෘකාව අනිවාර්යයෙන්ම එන මාතෘකාවක්. අන්න ඒ නිසා තමයි අද මම මුලින්ම දවස් ඔයගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂණයේ මාතෘකාව කතා කරන්න හිතුවේ. හොඳයි. දුවේ කියන්න බලන්න ප්‍රභා සංශ්ලේෂණය මොකක්ද? ඔයා දැන් කියයි සාකපත්ල අහන්න ඉපදීම කියලා. හොඳයි ඒක හරි. නමුත් ඒක හොඳයි 6 7 8 වගේ ශ්‍රේණි වලට. ඔයා දැන් ඔලලා මේ. එහෙමනම් සාමාන්‍ය පෙළ මට්ටමේ හැටියට කොහොමද අපි ප්‍රභා සංශ්ලේෂණය කියන එක අර්ථ දක්වන්නේ? ඔයාගේ ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණ කියන්නේ මොකක්ද කියලා ඔයා කොහොමද ඒකට නිවැරදිව සම්පූර්ණ ලකුණු ගන්න විදිහට ඔයා උත්තරයක් කියන්නේ? ඇත්තටම ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මේකට කරුණු 7ක් ඇතුළත් වෙන්න ඕනේ. මේ කරුණු 7ම සම්පූර්ණ වුණොත් තමයි ඔයා ප්‍රභා සංශ්ලේෂණය කියන එක ඒ යනු මොකක්ද කියන එක ඔයා හරියටම උත්තර දුන්නා වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණ කියන්නේ දුවේ පුතේ හරිත ශාක පත්‍රවල හරිත ලව තුල හරිතප්‍රද වර්ණක මගින් සූර්යාලෝක උරාගෙන පසින් ජලයද වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ආහාර ලෙස ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය. එහෙනම් කරුණු 7ක් දැන් සම්පූර්ණලා තියෙනවා. අයිත් පාරක් මගෙත් එක්ක ඔයගොල්ලෝ හිතින් කියන්න. එතකොට ඔයාට අයිත් අමතක වෙන එකක් නෑ. සම්පූර්ණ ලකුණු වලට ගන්න පුළුවන් වෙයි. ප්‍රභා සංශ්ලේෂණ කිව්වොත් ඊට පස්සේ ඔයාට එන ඕනම ප්‍රශ්නයකදී. හරි. ප්‍රභා සංශ්ලේෂණ හරිත ශාක පත්‍රවල හරිත ලව තුලදී හරිතප්‍රද වර්ණක මගින් සූර්යාලෝක උරාගෙන පසින් ජලයේද වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ආහාර ලෙස ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය. එහෙනම් ඊට පස්සේ මම තියාගන්න ඔන්න ඔහොමයි ප්‍රභා සංශ්ලේෂණ යනු කුමක්ද කියලා ඇහුවොත් ඔයා දෙන සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නිවැරදිම පිළිතුර. හරි. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ දැන් දල වශයෙන් කිව්වොත් මේ විදිහට ආහන ඉදීමක්නේ. මේකට අවශ්‍ය සාධක මොනවද? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක 4ක් තියෙනවා. මොනවද? අපි අර්ථ දැක්වීමේදීම මේ 4ම කියවුණා. මොනවද? හරිතප්‍රද, සූර්යාලෝකය, ජලය, කාබන් ඩයොක්සයිඩ්. එහෙමනේ. හරි. එහෙමනම් ඊළඟට ඔයාට ගොඩක් වෙලාවට විභාගෙදී ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණ ලියන්න කියලා. ප්‍රභා සංශ්ලේෂණ වචන සමීකරණය. බලමු කොහොමද ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය යන කුමක්ද ඇහුවොත් අපි ඒක ලියන්නේ.
ප්‍රභා සංශ්ලේෂ වචන සමීකරණය ජලය ධන කාබන් ඩයොක්සයිඩ් ඊතරයක් ග්ලූකෝස් ධන ඔක්සිජන් ජලය ධන කාබන් ඩයොක්සයිඩ් ඊතල ග්ලූකෝස් ධන ඔක්සිජන් මේක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය. මෙතන අනිවාර්යයෙන්ම ඊතල උඩින් යටින් එකක් ලියන්න ඕනේ. ඒ තමයි හිරු එළිය යටින් හරිතප්‍රද වර්ණක. හරිතප්‍රද මගින් හිරු එළිය උරාගෙන ජලය කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ග්ලූකෝසයේ ඔක්සිජන් නිපදවනවා. මේ දැන් ප්‍රභා සංශ්ලේෂණ වචන සමීකරණය. ඊළඟට වාගෙන් මේකම වාගෙන් අහනවා ප්‍රභා සංශ්ලේෂණයේ තුලිත රසායනික සමීකරණ කුමක්ද කියලා. අපි බලමු. හරිම ලේසි. ඔයාට මේක පුළුවන් නම් මේ වචන සමීකරණ වලට පුළුවන් නම් ඒකත් එක්කම ඔයාට මේක රසායන සංකේත ලියන්න තියෙනවා. අපි බලමු. ජලය නම් ඔයා දන්නවා රසායන සමීකරණය H2O. කාබන් ඩයොක්සයිඩ් ඔයා දන්නවා CO2. ඊතලය හිරු එළිය රසායන සංකේතනය අපි ඒක එහෙම ලියනවා. හරිතප්‍රදත් අපි එහෙම ලියනවා. ග්ලූකෝස් වල රසායන සූත්‍රය මොකක්ද? මම තියාගන්න C6H12O6 C6H12O6 ධන ඔක්සිජන් කියන්නේ O2 හරි. මේ අපි දැන් ලියලා තියෙන්නේ රසායනික සමීකරණය. ආහන්න විභාගෙදී තුලිත රසායන සමීකරණය මොකක්ද කියලා. තුලිත රසායන සමීකරණය නම් අපි මේක තුලනය කරන්න මේ හැම එකම ඉස්සරහින් 6ක් දානවා. මෙතනට අපි 6ක් දාන්නේ නැහැ. මෙතනට අපි 6ක් දානවා. මේ තමයි ප්‍රභා සංශ්ලේෂණයේ තුලිත රසායන සමීකරණය. ඔයා මේ වගේ දැන් සමීකරණ ආවහම සූත්‍ර ආවහම ඔයාට තියෙන මත තියාගන්න හොඳම ක්‍රමය තමයි ඔයාද මේ පාඩම් කරලා නිකන් ඉන්න වෙලාවක ඔයා ටීවී බලන ඔයාගේ නිකන් ඉන්න වෙලාවක හම්බෙල් පත්‍රයේ කොළ කෑල්ල මෙන්න මේ සමීකරණ ඔයා ලියලා බලන්න. ඒතරට මතක නැත්තම් ඔයාට පුළුවන් ආයිත් පොඩ පොත ළඟට ගිහලා පොඩ බලා ගන්න. ඒක ජීවිතේක ඔයාට අමතක වෙන්නේ නැහැ. නේද? එහෙනම් ප්‍රභා සංශ්ලේෂ වචන සමීකරණය හරි තුලිත සමීකරණය හරි. ඊළඟට ඔයාට මම කලින් කිව්වා මතකද ප්‍රභා සංශ්ලේෂණව සාධක හතර. සාධක හතරෙන් සමීකරණ තියෙනවා නේද බලන්න. මොනවද? ජලය, කාබන් ඩයොක්සයිඩ්, හිරු එළිය, හරිතප්‍රද. මේ ප්‍රභා සංශ්ලේෂණ සමීකරණේ මේක ඔයාට පුළුවන් නම් බලන්න ඔයාට මේක ගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණ සාධක හතර ගන්න පුළුවන්. ඊළඟ අහන ප්‍රභා සංශ්ලේෂණ ප්‍රධාන ඵලය මොකක්ද කියලා. මූලික ඵලය මේ තියෙන්නේ ග්ලූකෝස්. අහන අතුරු ඵලය මොකක්ද කියලා. මේ තියෙන්නේ ඔක්සිජන්. ඔයාට මේ සමීකරණය පුළුවන් නම් ඔයාට මේකෙන් ප්‍රශ්න කීපෙට උත්තර මේ සපුර ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මම කියපුවනේ ප්‍රභා සංශ්ලේෂණ සාධක හතරක් තියෙනවා කියලා. මේ සාධක හතරෙන් ඔයාට කියන්න පුළුවන්ද අභ්‍යන්තර සාධකය මොකක්ද කියලා. බාහිර සාධකයක් තියෙනවා, අභ්‍යන්තර සාධකයක් තියෙනවා. ඔයා හිතන්න බලන්න මේ හතරෙන් මොකක්ද අභ්‍යන්තර සාධකය? ඒ කියන්නේ ගහ ඇතුළෙම ශාකයේ ඇතුළෙම තියෙන ඇතුළින්ම එන සාධකය මොකක්ද? අවස්ථාවේ මොකක්ද? ජලය පසෙන් ගන්නෙ, කාබන් ඩයොක්සයිඩ් වාතයෙන් ගන්නෙ, හිරු එළිය සූර්යයෙන් එන්නේ. එහෙනම් මොකද්ද? හරිතප්‍රද තමයි ශාකයේම තියෙන අභ්‍යන්තර සාධකය. ඒකත් ගොඩක් වෙලාවට විභාගයකට අහලා තියෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු ප්‍රභා සංශ්ලේෂණයේ හැදෙන මේ ඵලවලට මොනවද වෙන්නේ කියලා. ඔයා දන්නවා දැන් මම මෙතනදී ඔයාලට කිව්වා ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය මොකද්ද? ග්ලූකෝස්. අතුරු ඵලය ඔක්සිජන්. ඉතින් මේ ප්‍රධාන ඵලය ග්ලූකෝස් වලට මොකද්ද වෙන්නේ? විවාහ අහන්න පුළුවන් ඔයාට ප්‍රභා සංශ්ලේෂණයේ හැදෙන ඵලවලට සිදු වෙන්නේ කුමක්ද? ඒක ඔයා මෙන්න මෙහෙම උත්තර දෙන්න ඕනේ. නැත්තම් ඔයා මෙන්න මේක දැනගන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂිත දැන් ඔයා දන්නවා හොඳටම මේ සමීකරණ අනුව ප්‍රභා සංශ්ලේෂණය හැදින්නේ ප්‍රධාන ඵලයේ ග්ලූකෝස් කියලා. නමුත් මේ ග්ලූකෝස් හැදුණු ගමන්ම එයා පිෂ්ඨය බඩපත් වෙනවා. පිෂ්ඨය බඩපත් වෙලා පත්‍රය තැන්පත් වෙනවා. කියලා අපි දැන් ශාක පත්‍රයක් කඩාගත්තාම ඒකේ දැන් හිරු එළිය තියෙන වෙලාවක උනත් ප්‍රභා සංශ්ලේෂ කරත් ශාක පත්‍රයක් කඩාගත්තාම එතන අපිට ග්ලූකෝස් තියෙන්නේ පිෂ්ඨයේ තියෙන්නේ. පිෂ්ඨය. ග්ලූකෝස් හැදුනට එයා ඉක්මනටම පරිවර්තනය වෙනවා පිෂ්ඨය බවට.
එහෙනම් පිෂ්ඨයකටපත් වෙලා පත්‍රය තැන්පත් වෙනවා. මේ පිෂ්ඨයත් දිගටම තියෙන්නේ. මේ පිෂ්ඨයත් සුක්‍රෝස් බවට පත් වෙලා ෆ්ලෝයම් පටකයේ දිගේ. ඔයා දන්නවා ශාකයේ ප්‍රධාන පටක දෙයක් තියෙනවා ශෛලම් පටකය ෆ්ලෝයම් පටකය කියලා. ශෛලම් පටකයෙන් තමයි ජලය කණජ ලවණ ගමන් කරන්නේ. ෆ්ලෝයම් පටකයෙන් තමයි ආහාර ගමන් කරන්නේ. නැත්නම් මෙන්න මේ ආහාර ග්ලූකෝස් සුක්‍රෝස් බවට පිෂ්ඨ බවට පත් වෙලා පරිවාහනය කරනවා ජලයේ දියවෙන සුක්‍රෝස් විදිහට. පිෂ්ඨයේ ජලයේ දිවෙන නිසා සුක්‍රෝස් ජලයේ ද්‍රාව්‍ය සුක්‍රෝස් බවට පත් වෙලා තමයි ෆ්ලෝයම් පටකයේ දිගේ ශාකය ආහාර නිපදෙන්නේ නැති මුල් ගෙඩි කඳන් ඒ හැම ශාක සිසු තැන් කරා පරිවාහනය වෙන්නේ. ගොඩක් වෙලාට මේක රාත්‍රී කාලේ තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් ඔයා දන්නවා ප්‍රභාසංශ්ලේෂදී සිදුවන ආහාර වලට සිදුවෙන දේ කුමක්ද කියලා. හරි. ඊළඟට අපි බලමු ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය සාධක සාධක ඒවා අවශ්‍යද කියලා බලන පරීක්ෂණ කීපයක් තියෙනවා. ඒ කියන්නේ කලින් වාට මම මෙතන ලියු මතකයි ජලය අවශ්‍යද කියන බලන පරීක්ෂණය. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යද කියලා බලන පරීක්ෂණය. ඊළඟට හිරුලිය අවශ්‍යද කියලා බලන පරීක්ෂණය. හරිත ප්‍රද අවශ්‍යද කියලා පරීක්ෂණය අපි මේ පාඩමේ තියෙනවා. ගොඩක් රටවල් දන්නවා විද්‍යාව පේපර් වලදී අනිවාර්ය පරීක්ෂණ සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ සම්බන්ධ පරීක්ෂණයක් වාට ඉන්නත් පුළුවන්. ඒ වගේම හැදෙන අර ග්ලූකෝස් අපේ හැදෙනවා කියලා බලන්න අමාරුයි. ග්ලූකෝස් මොකද හැදිච්ච ගමන් පිෂ්ඨ බඩපත් වෙනවනේ. එහෙනම් පිෂ්ඨය හැදෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඊළඟට ඔක්සිජන් අපිට හැදෙනවද කියලා බලන්න පුළුවන්. අන්නේ පරීක්ෂණ උඩ 6ක් තියෙනවා. අපි ඊළඟ දවසේදී ඒ වෙනම මේ පරීක්ෂණ 6 පිළිබඳ අපි කතා කරමු. ඒකෙදි ඔයාට පුළුවන් අපි ඊළඟ දවස් සම්බන්ධ වෙනකොට ඔයයි 10 වසරේ AP ප්‍රභාසංශ්ලේෂණ කියන පාඩම තියෙනවා චුපතේ. ඒක පරීක්ෂණ ටික පොඩ්ඩක් ඔයා ළඟ තියාගන්න. එතකොට වඩා පහසුයි අපිට මේ පරීක්ෂණ පිළිබඳ කතා කරන්න. ඒ පරීක්ෂණ ටික අපි ඊළඟ දවසේ තියෙනවා. එතකොට අපි අවසාන වශයෙන් දැන් කතා කරන්නේ ප්‍රභාසංශ්ලේෂණයේ වැදගත්කම මොනවද කියලා. ප්‍රභාසංශ්ලේෂණයේ වැදගත්කම. ප්‍රභාසංශ්ලේෂණයේ වැදගත්කම මොනවද? ඔව්. ඇත්තටම පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා 6 7 8 ඉගෙනගෙන තියෙනවා ආහාර දාම ගැන නේද? ආහාර ජාල ආහාර දාම. ඉතින් මේ ආහාර දාම එක වට මතකද? ආහාර දාම හැමතිස්සෙම ආහාර දාම මුල් පුරුක ශාකයක් නේද? හරිත ශාකයක් කියලා අපි තවත් වැඩි දුරට කිව්වේ. හරිත ශාකයක්. එන ආහාර දාම නිෂ්පාදකය කියන්නේ ඒකනේ. ආහාර දාමය පටන් ගන්නෙ ශාකයකින්. ඒ ශාකයක් ආහාර දාම පටන් ගන්නෙ මොකක්ද තියෙන හැකියාව? යට සුදුසුකම මොකද්ද? මෙන්න මේ දැන් අපි කතා කරපු ප්‍රභාසංශ්ලේෂණය තමයි ශාකයක නිෂ්පාදිතය වීමේ සුදුසුකම. ඉතින් ශාකයක් ප්‍රභාසංශ්ලේෂණය කරන්න පුළුවන් නිසා, එයාට ආහාර නිපදව ගන්න පුළුවන් නිසා, ඒ නිපදවන ආහාර මත තමයි අනිත් සියලුම ජීවීන් ආහාර දාමේ අනිත් සියලුම ජීවීන් ඒ මත යැපෙන්නේ. එහෙනම් ඔයාලට පැහැදිලි මේ ලෝකෙම ඇත්තටම ශාක නැත්තම් ජීවියක් තියෙන විදියක් නැහැ. ශාකයක් නිපදවන ආහාර මත තමයි සියලුම ජීවීන් ශාක භක්ෂකයන් නම් ඍජුම යැපෙනවා. ඍජුම ශාක භක්ෂකයි මේ ශාක මත යැපෙනවා. අනිත් මේ සාර භක්ෂකීන් මාංශ භක්ෂකයෝ ඒගොල්ලෝ වක්‍රව යැපෙනවා. ඉතින් ශාක ප්‍රභාසංශ්ලේෂණයේ නිපදවන ආහාර මත සියලුම ජීවීන් ඍජුවම හා වක්‍රව යැපීම ප්‍රභාසංශ්ලේෂණයේ එක ප්‍රධාන කාර්යයක්. තවමනවාද? ප්‍රභාසංශ්ලේෂණයේදී ඔයාට අපි කිව්වා කතා කරාද ප්‍රභාසංශ්ලේෂණයේ කාබන් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා කියලා. නේද? දැන් කාබන් උරා ගන්නවා. උරා ගන්නේ හොඳයිද? ඔව් හොඳයි. එයි අපි මේ ජනගහන දියුණුවත් එක්ක ජනගහන වර්ධනයත් එක්ක මේ ශීඝ්‍ර කාර්මික දියුණුවත් එක්ක මොන තරම්නම් ප්‍රමාණයක් මේ වායු ගොඩට කාබන් ඩයොක්සයිඩ් එකතු වෙනවද? මේ ඉන්ධන දහනය කරන හැම වෙලාවෙදිම නේද? කර්මාන්තශාල වලින් මේවා නැත්නම් මේ රථ වාහන වලින් මොන තරම්නම් ප්‍රමාණයක් මේ වාතයට කාබන් ඩයොක්සයිඩ් කළු දුම් දාගෙන පිට කරනවා. ඉතින් මේ අතිශය මේ ලෝකයේ තියෙන මුළු ලෝකෙම කාබන් ඩයොක්සයිඩ් මේ විදිහට මිනිස්සු වාතය එකතු කරාම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මොන තරම් මේ වැඩි වේද? නමුත් ඔයා දන්නව නේද? ඔයා ඉගෙන ගත්ත නේද? වාතය සංයුතිය පිළිබඳදී අපි හැමදාම ඉගෙන ගන්න වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය කීයද? 100ට 0.03යි. මේක එදත් එහෙමයි අදත් එහෙමයි.
ඇයි වැඩි වෙන්නේ නැත්තේ? ඒ කොච්චර මිනිස්සු කාබන් වාතය එකතු කරලා වැඩි වෙන්නේ නැත්තේ? මෙන්න මේ සුවිශේෂී ප්‍රභා සංශ්ලේෂණය කියන සිර ක්‍රියාදාමයේ මගින් එයා මේ කාබන් ඩයොක්සයිඩ් එක උරා ගන්නවා. ඉතින් බලන්න මොනතරම්නම් ශාක මේ වාතයේ හිත කරයිද කියලා. වාතයේ සංයුතිය නියත තබා ගන්න. එහෙමනම් දෙවෙනි ප්‍රධාන කාර්යය තමයි වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම පාලනය කිරීම. එහෙමනේ. ඊළඟට බලන්න තුන්වෙනි වැදගත්කම මොකද්ද? තුන්වෙනි වැදගත්කම තමයි ප්‍රභා සංශ්ලේෂණයේදී ඔයාට මම කිව්ව නේද? අපි ඉගෙන ගත්ත නේද? ප්‍රභා සංශ්ලේෂණ ඔක්සිජන් වායු පිට වෙනවා කියලා. ඔක්සිජන් වායු පිට වෙන හොඳයි මේ පරිසරයට. හොඳයි. එයි අපි ඉන්ධන දහනය කරනකොට ගොඩක් දේවල් දහනය කරනකොට මේ වාතයෙන් ගන්න අඩු වෙන්නේ මොනවද? ඔක්සිජන් අඩු වෙන්නේ. අපි ශ්වසනය කරද්දිත් අඩු ගන්න වාතයෙන් ඔක්සිජන් ගන්න. ඉතින් සියලුම ජීවීන් ඉන්ධන දහනයට ශ්වසනයට මේ වාතයෙන් ඔක්සිජන් ගත්තත් අර මම කලින් කිව්වා වගේම කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වගේම ඔක්සිජන් ප්‍රතිශතයත් අඩු වෙන්නේ නැහැ නේද? 120ක් වගේ තියෙන්නේ නේද? ඒ ප්‍රමාණය අඩු වෙන්නේ නැහැ. ඇයි අන්න මේ ප්‍රභා සංශ්ලේෂණ කියන සුවිශේෂී ක්‍රියාදාමයෙන් එයා නිතරම ඔක්සිජන් වාතයට එකතු කරනවා. ඒ නිසා තමයි මේ ඔක්සිජන් සංයුත් ප්‍රමාණය මේ වාතයේ මේ සංයුතිය නියතව තියාගන්නේ. එහෙනම් බලන්න තුන්වෙනි කාරණා මොකද්ද ප්‍රභා සංශ්ලේෂණයේ වාතයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු නොවි නියතව තබා ගැනීම. එහෙමනම් වාතයේ තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නියතව තියාගන්නවා කියලා. ඒකත් හතරවෙනි කාරණාවේදී පොදුවේ අපිට කියන්න පුළුවන් වාතයේ ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නියතව පවත්වා ගැනීම. නේද? එහෙමනම් දැන් ඔයාට තේරෙනවා ප්‍රභා සංශ්ලේෂණය කියන මේ සුවිශේෂී ක්‍රියාදාමය මේ ශාකවල සිදු නොවි තිබුණා නම් ශාකවල ප්‍රභා සංශ්ලේෂණය අතිශය සුවිශේෂී ක්‍රියාදාම සිදුුනේ නැත්නම් අපි මේ මිහිමත ජීවයක් නේද? ජීවයක් තියෙන විදියක් නෙවෙයි. ඒ වගේම අපිට මේ පහසුවෙන් හුස්ම ගන්න විදියක් ඇත්තෙත් නැහැ. වාතයේ සංයුතිය එහින් පිටින්ම වෙනස් වෙයි. නමුත් ඔන්න ඔය දෙයද පොඩ්ඩක් අපි මිනිසා විසින් සිදු කරනවා නේද කියලා හිතන්නේ වාතයේ සංයුතිය පොඩ්ඩක් වෙනස් වෙලා නේද? අවුස් රටාව ඉස්සර මේ වගේ අවුවක් තිබුණේ රස්නයක් තිබුණේ පොඩ්ඩක් පෑව දවසක් දෙකක් පෑවොත් මුන්ට රස්නයක්ද? ඊළඟට අපි හිතුවොත් වැස්සත් නියමිත කාට වහින්නෙත් නෑ නේද? අපි ඉස්සර කියමු බක්මහා කුණු ගහලා වහිනවා කියලා. මොකද එහෙම දැන් බක්මහා අකුණුත් නෑ වැස්සත් නෑ නේද? නියමිත කාට වහින්නේ මේ වර්ෂාපත රටාව දේශවලට ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ඒ මොකක් ප්‍රතිඵලයක්ද? මේ ප්‍රභා සංශ්ලේෂණය කරලා ශාක වලින් වාතයේ තියෙන සංයුතිය නේද? වාතයෙන් තියෙන සංයුතිය ඔක්කොම වෙනස් කරලා තියෙන නිසා. එහෙමනම් ද්වීපිතේ වාර දැන් පැහැදිලි ප්‍රභා සංශ්ලේෂණ කියන්නේ මොනතරම් වැදගත් පාඩමක්ද අපේ සිලබස් එකට විතරක් නෙමෙයි අපේ මුළු ජීවිතේටම ඒ විතරක් නෙමෙයි අපේ මේ මුළු මිහිමත ජීවිතේටම මේ විදිහට අද අපි ප්‍රභා සංශ්ලේෂණය පාඩම කතා කළා. මේකදී අපි ඊළඟ කොටසෙන් අපි හම්බ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී මතකද ඊළඟ කොටස අපි හම්බෙන්නේ මම වාට කිව්වා සමෙදිදී ඊළඟ කොටස හම්බෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ සම්බන්ධව සිදු කරන පරීක්ෂණ කීපයක් ගැන කතා කරන්න. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණ පාඩම ඉවර වෙනවා. එහෙමනම් අපි ඊළඟ දවසේදී ඊළඟ ප්‍රභා සංශ්ලේෂණ කොටසෙන් හම්බ වෙනවා. මේකෙදී ඔයා මත තියාගන්න ඊළඟ දවසේදී ඔයා සම්බන්ධ වෙනකොට හාෆ් ෂීට් කොලයක් තියාගන්න ළඟ පෑනක් තියාගන්න. ඒ වගේම 10 වසරේදී එන ඒ ප්‍රභා සංශ්ලේෂණ කියන පාඩම ඒකකය ඔයා පොඩ්ඩක් පෙරලගෙන ඔයා සූදානම් වෙන්න. එතකොට වඩා සාර්ථක ලෙස ඔයාට පරීක්ෂණ පිළිබඳ සීලුම කරුණු ඔයාට දැනගන්න පුළුවන් වෙයි. නැවතත් මතක තියාගන්න මේ ප්‍රභා සංශ්ලේෂණය කියන එක 10 වසර පාඩමක් වුණාට මේක ඕලෙවලට අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාට එන ජීවිතය වැදගත්ම පාඩමක්. ඒකත් එක්ක පරීක්ෂණයක් ඉන්නත් පුළුවන්. ඒකත් අපි ලබන සතියේ කතා කරනවා. එහෙමනම් ඔබ අපි සියලු දෙනා මේ සම්බන්ධ වුණ මේ විද්‍යා වැඩසටහනට අද මම මේ විදිහට හමාර කරනවා. අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. ප්‍රභා සංශ්ලේෂණ අවස්ථාව දෙවෙනි කොටසින් ඔබ සියලු දෙනාටම බොහොමත්